समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට. ඒ පින්බර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන බුද්ධි ශ්‍රීනාත් පුතණුවන් විසින් තම මෑණියන්ගේ 67 වන ජන්මදිනය නිමිති කොටගෙන මෙම උතුම් ධර්ම දානය සඳහා සදැහැති දායකත්වයේ දරලා තිබෙනවා. අරමුණ බුද්ධි ශ්‍රීනාත් පුතණුවන්ගේ මෑණියන් වන ලීලා බස්නායක මහත්මියටත් පියාණන් වන ගාමිණී විජේසිරි මහතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පිය සහෝදර ඥාති මිත්‍රාදීන්ටද මේ මුතුම් ධර්ම දාණයෙන් චනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙලවර උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සාචිර ජීවනයේ සැලසේවා. සියලු දෙනාටම සද්ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා. දායකත්වයේ දරූ බුද්ධි ශ්‍රීනාත් පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සරත් ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවණී අරියදජ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට හිරිකුළුව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය දයත්ගම සද්ධානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. තව තවත් ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම මෙම ධර්ම දානමය කුසල් හේතු උපකාරයක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අරමුණු ඉටු කර ගැනීම අභිලාෂයෙන් තර පරලෝක ප්‍රඥාතින්ටත් පින් අනුමෝදන් කරනවා. ජීවත් වෙන්නට ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඇතුව තමයි පින්කමට පින්බර දායකත්වයේ ගත්තේ. මාතෘකාවකුත් තියෙනවා. ඒ තමයි ගිහියන් වශයෙන් සක්කාය දිට්ඨිය නැති කර ගැනීම සහ නැති බව දැනගන්න ආකාරය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමු. ගිහියත්තන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගිහිව ඉඳද්දී අනන්ත අප්‍රමාණ අය චුල්ලසෝතාපන්න සෝවාන් සෝතාපට්ටි ඵලයන්ටපත් වුණා. පැවිදි වෙලත් ඒ අධිගමයන්ටපත් වුණා. මේකට ගිහි පැවිදි කියලා විශේෂයක් නැහැ. ගිහි පැවිදි වෙන් වෙන්නේ වස්තරෙන්නේ. අපි සිවුරක් පෙරව ගත්තාම පැවිදි වෙනවා. සුදු ඇඳුම් අදින්නේ ගියතෝ. අවබෝධයට ඒක අදාළ නැහැ. අවබෝධයට අදාළ වෙන්නේ ඒකට අවශ්‍ය කරන සුදුසු මානසිකත්වය. මනස නිවැරදි දේ තේරුම් ගන්න පුළුවන් නම් නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ මාර්ගඵලයන්ට
වෙලාවක් ස්ථානයක් දිනයක් නැහැ. ඒක ඕනම වෙලාවක ඕන තැනකදී අවබෝධ කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨි කියන වචනේ තේරුම සක්කාය තම අධ්‍යාත්මික ස්කන්ධ ධාතු ආයතන සහ බාහිර ස්කන්ධ ධාතු ආයතන තුළ තියෙන වැරදි අවබෝධය සක්කාය. ඒක අධ්‍යාත්මයෙන් විසඳ ගන්නත් පුළුවන් බාහිරින් විසඳ ගන්නත් පුළුවන්. ඉතින් වඩාත්ම ලේසි අධ්‍යාත්මයෙන් විසඳ ගන්න එක. විෂයාකාර ආත්ම දිට්ඨියට සක්කාය දිට්ඨි කියනවා. ආත්මය කියන්නේ පවතින දෙයක් තියෙනවා කියලා ගන්නවානේ. තියෙන දෙයක් තියලා තියෙන දෙයක්. එහෙම දෙයක් ලෝකේ නැහැ. පවතින දෙයක් හා තමාගේ වශයෙහි පවත්වන්න පුළුවන් දෙයක්. එහෙම දෙයක් තියෙනවා නම් ලෝකේ ඒක ආත්ම සංකල්පයයි. ඒක ආත්ම වාදයයි. ඒක ආත්ම දිට්ඨියයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආත්මයෙන් තොර වූ දර්ශනයක්. අනාත්මයි කියන එක. අනිත්‍ය හා දුක්ඛ කියන ධර්මතා දෙක දැනගන්නත් දැකගන්නත් එච්චරම අමාරු නේ. ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ අනාත්ම ලක්ෂණය ගැඹීරයි, ගැඹුරුයි. අනාත්ම කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ එක කාරණයක්. අනිත් එක මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒ දර්ශනය මනසට අනුගත වුණා නම් මනස ස්ථාවර වුණා නම් සක්කාය දිට්ඨියක් ආයි මනසේ තියෙන්නේ නැහැ. ඒ ධර්මතාවයන් එක්ක තව දෙකක් නැති වෙනවා. ඒ තමයි සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා. සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. විචිකිච්ඡා කියන්නේ සැකය. ඒ සැකය තියෙනවා පෙර භවයේ මමද හිටියේ. මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කවුරු වෙලා කොහම වුණාද? මේ සත්‍ය කොහෙන්ද ආවද? පෙර භවයේ පිළිබඳව සැකය තියෙනවා. වර්තමානයේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? අනාගතේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? ආදි වශයෙන් සිත තුළ ඇති වෙන සැකය. ඒක විචිකිච්ඡාවයි. විමුක්තිය පිණිස, ගැලවීම පිණිස, නිදහස පිණිස ලෝකේ දාර්ශනිකයෝ විවිධ පුච්චලයෝ විවිධ දේවල් අදහනවා. විවිධ දේවල් පිළිගන්නවා. ඒවා අනුගමනය කරනවා. ඒකට කියන්නේ සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. තුනුරුවන්ගෙන් බැහැර යම් දෙයක් අනුගමනය කරලා කවදාවත් නිවන් දැක්ක පුච්චලයක් හෝ අනාගාමී වෙච්ච පුච්චලයක් හෝ සකෘදාගාමී වෙච්ච පුච්චලයක් හෝ සෝවාන් වෙච්ච පුච්චලයක් නෑ ලෝකේ. තුනුරුවන්ගෙන් බාහිරව. සසරින් ගැලවෙච්ච කිසිම කෙනෙක් නැහැ. මේ වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිීම් අනුගමනය කරලා. හැබැයි එතනට යන්න දුක කියන කාර්ය සත්‍යයක් කියලා පිළිගන්න ඕනේ, තේරෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ, අවබෝධ වෙන්න ඕනේ. ඒක තාමත් පැහැදිලිව තියෙන ධර්මයක් පටිච්චසමුප්පාදය. දැන් විෂයාකාර ආත්ම දිට්ඨියට යන් අපි ඉස්සෙල්ලාම ඊට පස්සේ එතකොට තේරෙනවා අතීතයේත් කොහොමද සිද්ධ වුනේ, අනාගතයේත් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය. දැන් ඒකට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පළමු ඇති වෙන සම්මර්ෂණ ඥානය පළමුවෙන් ඥානය උපදවා ගන්න ඕනේ. සම්මර්ෂණ ඥානය කියන්නේ නුවණ. සම්මර්ෂණය කියන්නේ බෙදලා වෙන් කළ බැලීමේ හැකියාව. බෙදා වෙන්කොට බැලීමේ හැකියාව. එයි. බෙදා වෙන්කොට බැලීම තුළ තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. නැතෝ කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ තාක්කල්යා මම කියන දිට්ඨිය තුළ එයාගේ මනස හිර වෙලා තියෙන්නේ.
මනස වැළඳගෙන තියෙන්නේ, මනසට අනුගත වෙලා තියෙන්නේ, මනසේ රැඳිලා තියෙන්නේ මම කියන සිතුවිල්ල. මගේ කියන සිතුවිල්ල. තකන ආත්මය පිළිබඳව විසඳ ගන්න නම් රූපස්කන්ධය තථාගතයන් වහන්සේ දේශනා කරන විෂයාකාර ආත්ම දිට්ඨියක් රූපය ආත්මය වශයෙන් ගන්න. තමා රූපවත් කියලා හිතනවා. රූපය තුල තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුල රූපය තියෙනවා කියලා හිතනවා. ඒ හතරම දිට්ඨි. ඒ දර්ශන හතරම වැරදි. එයි. රූපය ආත්මයට දාන්න බැරි මොකද? රූපය කියලා දෙයක් පවතින්නෙත් නැහැ. හේතු සකස් වෙන්න කලින් මේ ලෝකේ කිසිම රූපයකුත් නැහැ, වේදනාවකුත් නැහැ, සංඥාවකුත් නැහැ, සංස්කාරයකුත් නැහැ, විඥානයකුත් නැහැ. වර්තමාන ලෝකේ හේතු සකස් වෙන්න කලින් රූපස්කන්ධයක් නැහැ. ඒ තමයි ආත්ම දිට්ඨි, ආත්ම සංකල්ප, ආත්ම වාදය බැහැර කරන්න පුළුවන් ඊ타ත්ම නිවැරදි ආකාරයට මෙනෙහි කිරීම. ඇයි නැහැ කිව්වේ බුදුරජාණන් වහන්සේ? හේතු සකස් වෙන්න කලින් නැත්තේ. හේතු සකස් වුණාට පස්සෙත් නැහැ. ඒ තියෙන්නේ චිත්තක්ෂණ 17යි. ඊට වැඩි කාලයක් පවතින රූපයක් මේ ලෝකේ කොහොමත් නැහැ. කිසිම තැනක විශ්වයේ කිසිම භවයකත් නැහැ. එහෙනම් අපි ගාමු දැන් අපිට පුළුවන් ආයතන තුලින් විසඳ ගන්න පුළුවන්. ධාතු තුලින් විසඳ ගන්න පුළුවන්. ඒතර ස්කන්ධ වශයෙන් අරගෙන එහෙම විසඳ ගන්න පුළුවන්. ස්කන්ධ ගත්තා විතර රූපස්කන්ධය අපි සම්මර්ෂණ ඥාණයෙන් ගන්නකොට අපිට බෙදිලා වෙන් වෙලා පේන්න ඕනේ. මොකද පරමාර්ථ ධර්මයන් තුලින් විතරයි අධිගමයන්ටපත් වෙන්න පුළුවන්. පරමාර්ථ ධර්මයන් තුලට මනස ගත්තේ නැත්නම් මාර්ගඵල ලබන්න බෑ. පරමාර්ථ ධර්ම හතරයි ලෝකේ තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. චිත්ත, චෛතසික ඒ දෙකම නාම ධර්ම. අනිත් එක රූප ධර්මයන්. අනිත් එක නිවන. වෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, පැහැදිලි කළේ රූපය කියන එක දැන් ඔයත් හොඳට දන්නවා මොකද්ද මේ රූපය කියලා කතා කරන්න කියලා. ඒ කතා කරන්න තියෙන්නේ මහ භූත හතර සහ ඒන් සකස් වෙච්ච දේවල් ගැන. අර මේ ලෝකේ ඕනම දෙයක් ගත්තොත් ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන මනසිනුත් අරමුණු කරන්න පුළුවන් රූපයක්. ඒ රූපේ කියන ඒ වචනේ අර්ථය රුප්පණේවත් වෙනස් වෙනවා කියන එක. අනිත් කාර්යය තමයි මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප. එතකොට දැන් අපි ඇස ගත්තත් ඒතර මොකක්ද කියන එක දැන් ආයෙ විස්තර කරන්න ඕනේ නැහැ. මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූපයක්. දැන් මේක ආත්ම දිට්ඨියෙන් තොරව කොහොමද ගන්නෙ? අද රූපස්කන්ධය ආත්මය කියලා සිතන්න එපා කිව්වා. තමා රූපවත් කියලා හිතන්න එපා. රූපය තුල තමා ඉන්නවා කියලා හිතන්න එපා. තමා තුල රූපය තියෙනවා කියලා හිතන්න එපා කිව්වා. ඒ සිතුවිලි හතරම වැරදි. ඒතර ඇස තමා කියන්නේ එතකොට මම කියන එකනේ. ඒතර රූපස්කන්ධය ආත්මය වශයෙන්. එහෙනම් කොහොමද ගන්නෙ? දැන් ඇස අපි දන්නා මහ භූත හතර නිසා පවතින උපාදාය රූපයක්. දැන් ඒක අනාත්ම සංකල්පය තුළ අපි විසඳ ගන්න ඕනේ ආත්ම සිතුවිල්ලෙන් බැහැරව. ඒ කොහොමද? අනාත්මයි කියන වචනේ තේරුම තමයි තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒක තමයි අනාත්මයි කියලා කිව්වේ. අනිත් කාරණය තමයි පවතින දෙයක් නෙමෙයි. දැන් ඇස පවතින දෙයක් හැටියට ගන්න. ඒක සම්මුති ලෝකය. පරමාර්ථයට ගිහිල්ලා මහ භූත හතරට මේක ඇතුළත් කරාම ඒක පවතින දෙයක් හැටියට ගන්න බෑ. කොහොමද ගන්නෙ? ඇස නෙමෙයි ඉපද බින්දෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරයි ඉපද බින්දින්නේ. අසක් ඉපද බින්දින්නේ.
එහෙනම් ඇසේ කොහොමද අනිත්‍ය දකින්නේ? ඇසේ කොහොමද දුක්ඛ ස්වභාවයක් දකින්නේ? ඇසේ කොහොමද අනාත්ම ස්වභාවයක් දකින්නේ? දකින්න බෑ. ඇසේ දුක්ඛ ස්වභාවයක් යම් ආකාරයකට දැක්ක හැකි, තේරුම් ගත්ත හැකි සම්මුති වශයෙන් ඇස නොපෙනී යනකොට, පෙනීම අඩු වෙනකොට මේක දුකයි කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. අනිත්‍යයි කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඔකේ අර පෙනීම අඩු වෙනකොට, එහෙම වෙනකොට අනිත්‍යයි කියලා තේරුම් ගන්න පුළුවන්. එක එක ව්‍යාධි ලෙඩ රෝග හැදෙනකොට දුකයි කියලා ගන්නත් පුළුවන්. ඒතර තමාගේ කැමැත්ත හැටියට පවතින්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි දකින්න බෑ. දකින්න බෑ. දකින්න නම් පරමාර්ථයට යන්න ඕනේ. ඒතර පරමාර්ථයට ගියාම ඇසේ ක්‍රියාකාරීත්වය නෙමෙයි දකින්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒතර භූතයන්ගේ ක්‍රියාකාරීත්වය ආත්මයට දාන්න බෑ කිව්වේ ආත්මය කියන්නේ පවතින උදයක්. පවතින උදයක්. නෑනේ. භූතයන්ට පවතින්න බෑනේ. කොච්චර කාලෙද ඒගොල්ලන්ගේ පැවැත්ම? චිත්තක්ෂණ 17යි. ඊට වඩා පවතින චිත්තක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. එතකොට පවතිනවද? පවතින දෙයක් තමයි ආත්මය කියන්නේ. අනිත් එක තමාගේ කැමැත්තේ හැටියට, තමාගේ වශයෙන්. ඒක දෙකම අයින් කරන්න වෙනව නේද? පවතින්නේ. පවතිනවා වගේ පේන්නේ හේතුන්ගෙන්. ඒ කොහොමද? ඔය අසනමති ඔය ධර්මතාවය පවතින්නේ වර්තමානයේ. උපස්ථාපක කර්මය ඕනේ. ජනක කර්මයෙන් ප්‍රතිසන්දි ආරම්භ දුන්නා. ඒ ආරම්භ දෙන අවස්ථාවේ ඇහක් හැදුවා, කනක් හැදුවා, නාසයක් හැදුවා, දිවක් හැදුවා, ශරීරයක් හැදුවා. ප්‍රතිසන්දි විඥානයත් එක්ක. ඒ අර යුක්තාණුවේ අර ගලාගෙන යන දියරේ හැදුවේ. එතන නැහැ ඇසකුත් නැහැ, කනකුත් නැහැ, නාසයකුත් නැහැ, දිවකුත් ශරීරයකුත් නැහැ. එතන දියරයක් විතරයි. හැබැයි එකෙන් හැදුවා. හැදුවේ කොහොමද? හැදුවේ විඥානයක සම්බන්ධ වෙනවත් එක්කම. හැදුවේ. ඒතකොට පවතින දෙයක්ද? නෑනේ. මොහොතක් පවතින්නේ. පවතින චිත්තක්ෂණ 17යි. පවතින දෙයකට තමයි ආත්මය කියන්නේ. ඒතකොට එතන ආත්මයක් නෑනේ. ආත්මේ නෑ කියන්නේ අනාත්මයි කියන එක. තමාගේ වශයෙන් දෙක හැදුනේ. දැන් මවගේ සිතුම් පැතුම් අනුවද දරුවගේ ඒ ගර්භාෂයේ දරුවගේ ඇස කන නාසය දිව ශරීරය කියන එක සම්පූර්ණ උනේ මවගේ සිතුම් පැතුම් අනුවද? එහෙම වෙන්නේ නැහැ ලෝකේ. ඇයි වෙන්නේ නැත්තේ? අම්මටයි තාත්තට ඇස් පේන්නේ දරුවට ඇස් පේනවා. අම්මටයි තාත්තට කන් ඇහෙන්නේ දරුවට ඇහෙනවා. අම්මයි තාත්තා ඉන්ද්‍රියන් සම්පූර්ණ දරුවා අංග විකලයි. නැද්ද? ତර සිතුම් පැතුම් අනුව තමාගේ ප්‍රාර්ථනාව අනුවද හැදුනේ? තමාගේ වශයෙන්ද හැදුනේ? නෑ. අම්මයි තාත්තයි ඥානවන්තයි බුද්ධිමත් දරුවා මන්ද බුද්ධිකයි. නැද්ද? එතකොට එහෙනම් තමාගේ සිතුම් පැතුම් අනුවද හැදුනේ? එතකොට එහෙනම් තමන් ආවේ තමන්ගේ සිතුම් පැතුම් අනුවද? සංකාරපච්චය විඥාන. සංස්කාරයක් තමයි තීරණය කළේ විඥානයේ විතරයක් ඇතුළේද මව් කුසකද කුණු කාණු පල් වතුරවලද ඕපපාතිකවද? එහෙනම් ආත්මයක්. ඒ කියන්නේ තමාගේ වශයෙන් එහෙනම්. එහෙනම් දිව්‍ය ලෝකෙම ප්‍රතිසන්දි ගන්න පුළුවන් නම් සෑම කෙනෙකුටම එහෙනම් ආත්මයි. දැන් එහෙම දාවේ. අපි ආපහැටි අපි දන්නෙත් නෑ. එහෙනම් පෙර භවයේ කරගත්ත පෙර භවවල කරගත්ත කර්ම ශක්තියින්. ඒකට කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. ඒතරේ ධර්මතාවය ඒතොර අනිච්චාභි සංඛාරය බැහැර කරන්න වෙනවා. අපි බ්‍රහ්ම ලෝකෙ ගිහින් නෑ. ඒක අයින් කරන්න එපේ. මොකද අනිච්චාභි සංස්කාර කියන්නේ ධ්‍යාන. ධ්‍යානයක් ඉපදෙවුවා නම් අපි ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. ඒක නැහැ කියලා හොඳටම තේරෙනවනේ. එහෙනම් අපි ආවේ. හැබැයි අපි අපුඤ්ඤාභි සංඛාරයකනොත් නෙමෙයි ආවේ. එහෙමනම් අපි പ്രേත ලෝකේ, නිරේ තිරිසන් ලෝකේ. එහෙම ගියෙත් නෑ. එහෙනම් අපි පුඤ්ඤාභි සංස්කාරයෙන් ආවේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මනුස්සාත්ම භාවයේ සුගතියක් හැටියට. එහෙනම් පුඤ්ඤාභි සංස්කාරය. ඒතකොට පුඤ්ඤාභි සංස්කාරයකින් නේද ආවේ? තමන්ගේ ඕමනාවට දාවේ. මවගේ ආරාධනෙන් දාවේ. මවට ඕන විදිහට දාවේ. තාත්තට ඕන විදිහට දාවේ. කිසි කෙනෙකුට ඕන විදිහට නෙමෙයි ආවේ. එහෙම ආවනම් ආත්මයි.
ප්‍රත්‍යයෙන් හටගත්ත අනාත්මයි. උපකාරයෙන් හටගත්තේ සත්‍ය එකයි. ඒතොර එහෙනම් වර්තමානයේ මේ චක්කු එමත්ැස මේ ධර්මතාවය ඇදගෙන යන්නේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් කියන එක තේරෙනවා. දැනෙනවනේ. අවබෝධයිනේ දැන් හොඳට බණ අහලා තියෙනවනේ. හොඳයි මේ ධර්මතා හතර නැත්තම් අර පෙර සංස්කාරය දැන් අපි කියවනේ පුඤ්ඤාභි සංස්කාරයෙන් අපි ආවේ කියන එක පැහැදිලිනේ. ඔය පහ නැත්තම් කොහෙද රූපස්කන්ධය? ඔය ධර්මතා පහ නැත්තම් කොහෙද රූපස්කන්ධයක්? දැන් ඒක ආත්මද? අනාත්මද? තමාගේ වශයෙන්ද පවතින්නේ? ද ප්‍රත්‍යයට අනුරූපවද? උපකාරයට අනුරූපවද? ඒතර උපස්තම්භක කර්මයක් ඒකත් උපකාරයට අනුව තමයි පවතින්නේ. එයි ජනක කර්මයට ශක්තිය දුන්න පෙර කරගත්ත කුසල කර්මයෙන් එතනදී හදලා දුන්න ආයුෂය. එතන හදලා දුන්න ශරීරයේ උෂ්ණත්වය. එතන සකස් කරලා දුන්න සංකාරපච්චය විඥානං ප්‍රතිසන්දි විඥානය. දැන් එතකොට ප්‍රත්‍යයෙන් නේද සකස් කරන්නේ. එතකොට මේ ජීවිතය එවත් මේ ප්‍රවෘත්තිය ඇදගෙන යන්නේ ආයශ්‍ය උස්නේහ විඥානයේ හින්දා නෙමෙයි. ওই ධර්මතා තුන එකට පටන් ගන්න එකට ක්‍රියාත්මක වෙන්නේ එකට අවසන් වෙනවා. කර්මය කිව්වේ ජීවිතේන්ද්‍රිය රූපේට. සංස්කාරපච්චය විඥානං එතන කර්මයකින් ප්‍රතිසන්දි ආරම්භ දුන්නා. පුඤ්ඤාභි සංස්කාර බලවත් ජීවිතේන්ද්‍රිය රූපයට බලය දුන්නා. ආයශ්‍ය උස්නේ විඥානයේ තීරණය කරන්න. නැද්ද? ආයශ්‍ය මත උස්නේ තියෙන. උස්නේ මත විඥානය තියෙනවා. ආයශ්‍ය ඉවර වුණාම ශරීරයට මොකද වෙන්නේ? අයිස්කඳක් වගේ සීතල වෙනවනේ. කොහොම උෂ්ණත්වය එතකොට? ඇයි විඥානය බැහැර වෙලා? හරිනේ. එතකොට ආයශ්‍යයි උස්නේයි විඥානයේ ධර්මතා තුන. එතකොට ඔගේ ඔය ප්‍රවෘත්තියට ඔය පැවැත්මට බලය දුන්නේ කවුද? කර්මය. අන්න උපස්තම්භක කර්මය ඇදගෙන යන්න සහයෝගය දෙනවා. ජීවිතේන්ද්‍රිය රූපයෙන් පාලනය කරනවා කියන්නේ එකයි මට පාලනය කරන්න බෑ. ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේත් මහ භූත හතර. හැබැයිට බලයක් තියෙනවා. එයා ශක්තිමත්. එයා තමයි පාලනය කරන්නේ මේ ශරීරයේ සියලුම රූප කලාප. පුජ්‍යලයක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි. ඒ සතර මහා ධාතු. එහෙනම් ආත්මයට කොහොමද දාන්නේ? ආත්මය කියන්නේ නොවෙනස්. වෙනස් නොවන එකක්. පවතිනා වූ එකක්. දැන් මොහොතක්වත් පවතිනවද? නෑ. එහෙනම් අනාත්මයි. අනිත් එක තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් අනාත්මයි. එහෙනම් ආත්ම දිට්ඨිය ගලවන්න ආත්ම දිට්ඨිය විශේෂ ආකාරයක් තියෙනවා. දැන් ඔය එක ආකාරයක් තමයි කිව්වේ. ඒ රූපේ ආත්මයට වශයෙන් දානවනේ. දැන් ආත්මයට දාන්න පුළුවන්ද? බෑ. එතකොට ප්‍රත්‍යයට අනුව උපකාරයට අනුව නෙමේද හැදුනේ? ඒක පිළිගන්න වෙනවා. අන්න ඒ අවබෝධය තමයි සක්කාය දිට්ඨිය නැති කරන්නේ. ඒ අවබෝධය, ඒ ඥානය, ඒ නුවණ, ඒ බුද්ධිය සක්කාය දිට්ඨිය අයින් කරනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ මට අයිති කියලා ගන්නවා. ආත්ම සංකල්පය. ආත්ම දිට්ඨිය. ඒතර ඒකේ 20 ආකාරයක් තියෙනවා. රූපය ආත්මය වශයෙන් ගන්නවා, තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. වේදනාව ආත්මයේ වශයෙන් ගන්නවා. තමා වේදනාවක් කියලා ගන්නවා. වේදනාව තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල වේදනාව තියෙනවා කියලා ගන්නවා. ගන්නවා කියන්නේ හිතනවා කියන එක. ඒ සිතුවිල්ල වැරදිද හරිද? වැරදි. ආයෙන සක්කාය දිට්ඨිය එතනින් අයින් වෙනවා. වැරදි කියලා තීරණය කරනකොටම සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ඒ තුල මනස හිර කරගෙන ඉන්න තාක්කල් සක්කාය දිට්ඨිය. දැන් මේ කොලේ අහනවා සක්කාය දිට්ඨිය නැති කර ගැනීම සහ නැති බව දැනගන්න ආකාරය පහදා දෙන්න. නැති බව දැනගන්න. දැන් ඒකට උපමාවක් තමයි කියන්න තියෙන්නේ. දැන් අපි කියමු අනුරාධපුරයේ ඉඳලා කොළඹට යනවා කියලා. දැන් අනුරාධපුරේනේ. දැන් අනුරාධපුරයේ ඉඳලා කොළඹට ගිහිල්ලා නැති යම් කෙනෙක් ඉන්නවා. එයා දන්නේ නැහැ කොළඹට යන්නේ කොහොමද කියලා. එයා දන්න කෙනෙක්ගෙන් අහ ගන්නවා. මම කොළඹට යන්න දන්නේ මට කොළඹට යන්න පාර කියන්නකෝ. දැන් කොළඹට යන්න දන්න කෙනා පාර කියනවා.
යන්න අනුරාධපුරයට. එතන බස් එකක් තියෙනවා. කොළඹ බස් එකක්. ඒකේ නගින්න නැගලා ඔයා යනකොට අපි කියමු මේ දඹුල්ල පැත්තෙන් යන්නේ කියලා. ඔයාට හම්බ වෙයි දඹුල්ල කියලා නගරය. ඔයා බලන්න ඒක හරිද කියලා. ඒක පහු කරන් යනකොට ඔයාට හම්බෙයි ගලේවෙල කියලා නගරයක්. ඒකත් පහු කරන් යනකොට ඔයාට හම්බෙයි කුරුණෑගල කියලා නගරයක්. ඒකත් පහු කරගෙන යනකොට ඔයාට හම්බෙයි වරකපොළ කියලා නගරයක්. ඒකත් පහු කරන් යනකොට ඔයාට හම්බෙයි නිට්ටඹුව කියලා නගරයක්. ඒකත් පහු වෙලා දිගටම යනකොට අනිවාර්යයෙන්ම පෑලියගොඩ එහෙම පවුනෙන් පස්සේ ඔයා ඉන්නේ කොළඹ. හරිනේ? ඔව්. එතකොට දැන් එයා යන ගමන් බලනවා. හරි. දැන් එයා කියපු මේවා ටිකක් නම් ටිකත් ඔක්කොම හොඳට මතකයි. දැන් එතකොට එයා දඹුල්ලට ආපුවාම එයා දන්නව නේද මම දැන් දඹුල්ලේ ඉන්නේ කියලා. තේරෙනවද? ආයෙන ඒ වගේම තමයි මේක. Taman සෝවාන් බව Taman දැනගන්නවා. Taman දකිනවා. මගේ සිත තුළ ආත්ම දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය නැහැ කියලා Taman දකිනවා. සක්කාය දිට්ඨිය නැති වෙච්ච ගමන්. එතකොට ගලේ වෙලට ගියාම එයා දන්නවා මම දැන් ඉන්නේ ගලේ වෙල කියලා. කුරුණෑගලට ගියාම එයා දන්නවා මම දැන් ඉන්නේ කුරුණෑගල කියලා. නැද්ද? එයාට එතකොට හොඳටම විශ්වාසද? විශ්වාසයි. හරි මම දැන් ඉන්නේ කුරුණෑගල. එහෙනම් ඒ වගේ තමයි. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් එහෙනම් දැනගන්න තමන් ඉන්නේ සක්කාය දිට්ඨියෙන්. ඒතර ආත්ම දිට්ඨිය නැති වුණාද? එහෙනම් මගේ ළඟ දැන් ආත්ම දිට්ඨියක් නැහැ. මගේ ගාව විචිකිච්ඡාවක් සැකයක් නැහැ. අපි විචිකිච්ඡාව ගැන ටිකක් කතා කරමු. මොකද මේ සංයෝජන තුනම එකට නැති වෙන්නේ. ඒ තමයි පෙර භවයේ මමද හිටියේ. මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? එහෙම තියෙනවනේ සැකයක්. ඔව්. දැන් පෙර භවයේ මම හිටියද නාම රූප දෙකක් තිබ්බද? නාම රූප දෙකක් නේ තිබ්බේ. ඒ නාම රූප දෙක එකට එකතු කළානේ මම කියන වචනේ හදාගත්තේ. ඒතර පෙර භවයේ මම හිටියද කියලා සිතුවිල්ල කාපු ගමන් ඒ සිතුවිල්ල හරිද වැරදිද? වැරදි. එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? පෙර භවයේ නාම රූප දෙකක් තිබ්බා. ඒ නාම රූප දෙක බෙදපුවාම අපිට හම්බ වෙනවා පෙර භවයේ මට අවිද්‍යාව තිබ්බා. හරිනේ? පෙර භවයේ මට තණ්හාව තිබ්බා. පෙර භවයේ මට උපාදානයක් තිබ්බා. ඒ අනුව මම කර්ම කළා කිව්වොත් හරිද? පුජ්‍යලෙන් නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය වුණා සංස්කාර හේවත් කර්ම වලට. තෘෂ්ණාව නැමැති සිතුවිල්ල ප්‍රත්‍ය වුණා කර්ම නැමැති සිතුවිල්ලට. උපාදානයේ නැමැති සිතුවිල්ල ප්‍රත්‍ය වුණා කර්ම නැමැති සිතුවිල්ලට. නාමයට ප්‍රත්‍යය කිව්වොත් හරිද? මට අවිද්‍යාව තිබ්බා, මට තණ්හාව තිබ්බා, මට උපාදානය තිබ්බා. ඒ නිසා මං කර්ම කළා කිව්වොත් හරිද? වැරදි. මම කර්ම කළා කිව්වොත් වැරදි. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයක් නේ අවිද්‍යාව ඇති වෙන්නේ සිතේනේ. ඒක නාම ධර්මයක්. තණ්හාව ඇති වෙන්නේ සිතේ. ඒක නාම ධර්මයක්. උපාදානය ඇති වෙන්නේ සිතේ. ඒක නාම ධර්මයක්. කර්ම ඇති වෙන්නේ සිතේ. ඒක නාම ධර්මයක්. ඔය හතරම නාම ධර්ම නෙමෙයි. ඉතින් නාමයට ප්‍රත්‍යයයි. ඒ ධර්මතා හතර ප්‍රතිසන්දි විඥානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. තොර අතීතේ මමද හිටියේ? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? මේ පටිච්ච සමුප්පාදය තුළ සිදුවෙන සිදුවීම නිවැරදිද? බුද්ධියෙන් ගන්න. නුවණින් ගන්න. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරනේ අවිද්‍යාව කියන්නේ. මෝහය කියන්නේ මුලාව කියන්නේ සිතින්නේ රැවටෙන්නේ. මෝහය, මුලාව, අවිද්‍යාව, අනවබෝධය. ඔක්කොම සිතේ හටගන්නේ. තණ්හාව කොහෙද හටගන්නේ? සිතේ. උපාදානය තදින් අල්ලගන්නේ කොහෙන්ද? සිතින්. දැන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් තිබ්බනට අතින් අල්ලන් ඉන්නේ නෑනේ ඒවා. කොහෙන්ද අල්ලන් ඉන්නේ? සිතින් අල්ලන් ඉන්නේ. ඉතින් උපාදානයේ තියෙන සිතේනේ. දැන් අවිද්‍යාව නැමැති නාම ධර්මයක්, තෘෂ්ණාව නැමැති නාම ධර්මයක්, උපාදානය නැමැති නාම ධර්මයක්, කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍යයයි. ඒතර කර්මය කියන්නේ නාම ධර්ම. ඒ නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ප්‍රත්‍යයයි. ප්‍රතිසන්දි විඥානයේ බැස්ස ගමන්
නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා විඥානයේ ප්‍රත්‍යයයි නාම රූප වලට. හරිනේ. එහෙනම් එතන ඒ ආකාරයෙන් නිවැරදිව දකිනවා නම් නිවැරදිව තේරෙනවා නම් නිවැරදිව අවබෝධ වෙනවා නම් ආයි පෙර භවයේ මම කියලා කෙනෙක් හොයන්න යන්න එපා. පුළුවන් ද හොයන්න? කොහෙද හිටියේ මම? පෙර භවයේ රූපස්කන්ධයක් නම් තිබුණේ, පෙර භවයේ වේදනාස්කන්ධයක් නම් තිබුණේ, පෙර භවයේ සංඥාස්කන්ධයක් නම්, පෙර භවයේ සංස්කාරස්කන්ධයක් හා පෙර භවයේ විඥානස්කන්ධයක් නෙමෙයිද තිබේ? නාම ධර්ම හතරයි රූප ධර්මිකුයි නෙමෙයිද තිබේ? සතර මහා ධාතුවත් මහ භූතයන්ගේ ක්‍රියාවක් හා අවේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ ක්‍රියාවක් නෙමෙයිද පෙර භවයේ තිබේ? හැබැයි මෙහෙම එන්නත් පුළුවන් පෙර භවයේ ඉඳලා. පෙර භවයේ ඔය ඇත්තෝ ධානයක් උපදවලා ඊට පිට භවයේ ධානයක් උපදවලා අරූපාවචර ධානයක් උපදවලා ආකාසඤ්ඤායතන එහෙ ඉඳලා මෙහි ආව වෙන්නත් පුළුවන්. තේරෙනවද කියන එක? ඒක අපිට කියන්න බෑ. පෙර භවයේ අරූපතලයකද හිටියේ කියන එක අපි දන්නේ නැහැ. රූප දිව්‍ය ලෝකෙද හිටියේ කියන එක අපි දන්නේ. හැබැයි දිව්‍ය ලෝකෙ හිටියා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තිබුණා. දිව්‍ය ලෝකෙත් ඒක පහන තියෙනවනේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් පහම තියෙනවා. අසඤ්ඤතලයේ විතරයි රූපේ තියෙන්නේ. ඒතර අරූපතලයක හිටියා නම් නාම ධර්ම හතරක් විතරයි තියෙන්නේ. එහෙනම් වර්තමානයේට ගත්තේ ඒ නාම ධර්ම ප්‍රතිසන්දි විඥානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි ප්‍රතිසන්දි විඥානය නාම රූප දෙකට ප්‍රත්‍යයයි මවගේ ගර්භාෂය. ඒතොර අතීතයේ මමද හිටියේ? මම නෙමෙයිද ඒතොර? කවුරු වෙලා හිටියද? කොහම හිටියද? නාම රූප දෙක ක්‍රියාවක් තිබ්බද? එහෙම නැත්නම් නාම ධර්මයන් හතරක ක්‍රියාවක් තිබ්බද? එහෙම නැත්නම් අසඤ්ඤතලයේ ඉඳලාවද? රූප ධර්මයක විතර ක්‍රියාවක් නෙතන තියෙන අසඤ්ඤතලයේ. එහෙනම් පෙර භවයේ නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක වුනේ. ඒකට ඇයි මම කියන්නේ? අවිද්‍යාවට මම කියන්න පුළුවන්. තණ්හාවට මම කියන්න පුළුවන්. උපාදානයට මම කියනවාද? කර්ම වලට මම කියනවාද? දෙකක්වත් ආත්මයට දාන්න පුළුවන්ද? එහෙනම් භවෙන් භවයට යන්නේ ආත්මයක්ද? නෑ. අන්න ආත්ම දිට්ඨිය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය එතනින් කැඩෙනවා. අනාගතයට යන්නේ. දැන් වර්තමානයේ තියෙන්නේ මෙච්චරයි. දැන් විඥානයක් තියෙනවනේ. තියෙනවනේ විඥානයක්. නාම රූප දෙකක් නැද්ද? තියෙනවා. ආයතන හයක් නැද්ද? ආයතන හය ගත්තා නාම රූප දෙකයි එතන තියෙන්නේ. පහක් රූප එකක් නාම. ඇස කන නාසය දිව ශරීරේ රූප. මන ආයතනේ නාම. එතන නාම රූප දෙකක්. ඔය ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනවනේ. ඇසට රූප ස්පර්ශ වෙනවා, කනට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, ශරීරයට පහස ස්පර්ශ වෙනවා, මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒ ආයතන හය සත්‍යද? ආත්මයක්ද? නැහැ. ඒතර ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද වර්තමානයේ? ආයතන හයට. එහෙනම් ස්පර්ශය ආත්මයක්ද සත්‍යයේද පුච්චලයේද තමාද? නැහැ. ඒ ස්පර්ශ හය නිසා විඳීම් සිතුවිලි හයක් හට ගන්නවද? ඒතර වේදනාව කියන්නේ මමද? නැහැ. එහෙනම් වර්තමානයේ මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? විඥානය. නාම ධර්මයේ ක්‍රියාත්මකයි ප්‍රසන්න විඥානය. හරිනේ. නාම රූප දෙක ක්‍රියාත්මකයි. ආයතන 6 ක්‍රියාත්මකයි. ස්පර්ශ 6ක් ක්‍රියාත්මකයි. වේදනා 6ක් ක්‍රියාත්මකයි. දැන් ඔතනකෝ ආත්මයක් හෝ සත්‍යයක් හෝ පුජ්‍යලයක් හෝ ඔතන තමා කියන්නේ මොකේද ඔය කරුණු පහෙන්? එහෙනම් ආත්ම දිට්ඨිය කඩන්නකෝ. ආත්ම දිට්ඨිය අයින් කරන්නකෝ. ඇයි ආත්මයට දාගන්නේ? රූපස්කන්ධය ආත්මයේ වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපයක් තියෙන්නේ බෑ තමා කියලා ගන්න. රූපයක්ද තියෙන්නේ මහ භූතයන්ගේ ක්‍රියාවක්ද තියෙන්නේ. ඒකටද එතකොට තමා කියන්නේ. තමා රූපවත් කියන්නේ. රූපය තුල තමයි නෝ. දැන් නාම රූප දෙකද ක්‍රියාත්මක වෙන්නේ. ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් ඉපදී බිඳි බිඳි යනවද නාම රූප දෙක? තමා දින්නේ එතන. නෑ. ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා නාම රූප දෙක. නාමේ නැතු රූපයට පවතින්න
බෑ. රූපේ නැතුව නාමයට පවතින්න බෑ. අන්ධයයි කොරයි. අහලා තියෙනවනේ. අන්ධයට පේන්නේ කොරාට ඇවිදින්න බෑ. දැන් හැබැයි දෙන්න එකතු වුණාම යන්න පුළුවන්. ඒ කොහොමද? ඒ කොරාට ඇස් පේනවනේ. අන්ධය නගිනවනේ කොරාගේ කට උඩ. මේ කර උඩ. අන්ධය නගින කොරාගේ කරේ. දැන් ඒතකොට යන්න බෑයි. පුළුවන් යන්න. ඇයි? ඒ කියන්නේ දැන් අන්ධය කොටා නගිනවා අන්ධයාගේ කර උඩ. අන්ධයාට ඇස් පේන්නේ නැහැ. හැබැයි කොටාට ඇස් පේනවා. ඒතකොට කොටා කියනවා අන්ධයාට හරි ඔහම යන්න ඉස්සරහට. දැන් උතනින් හැරෙන්න. දකුණට හැරෙන්න. මේ පැත්තට හැරෙන්න. මේ පැත්තට හැරෙන්න. උතන වලක් තියෙනවා. ඒ ආදී වශයෙන් අන්ධයා අර මේ කොටා අන්ධයාගේ කර උඩ ඉඳගෙන කියනවා. දැන් එතකොට යන්න බෑද? දැන් ඒක නේද මේ වෙන්නේ? තේරෙනවද? නාමයට රූපේ නැතුව පවතින්න බැහැ. රූපයට නාමය නැතුව පවතින්න බෑ. හැබැයි නාමයේ විතරක් පවතින ස්ථානයක් තියෙනවා. ඒ තමයි ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාඤ්ඤාසඤ්ඤායතන. ඒ හතරේ විතරයි නාමස්කන්ධයට විතරක් පවතින්න පුළුවන්. වෙන කිසිම තැනක නාමස්කන්ධයට පවතින්න බෑ. අනිත් සෑම තැනකම නාම රූප දෙකම පවතින අසඤ්ඤතලයේ රූපයක් විතරයි පවතින්නේ. එහෙනම් එතකොට අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක් සහ වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක්. ආත්මෙන් තොරව දකින්න. පැහැදිලිද කියන එක. ତර පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. ඒ අනුව සංස්කාර හැදුවා. තණ්හාව තිබ්බා. ඒ අනුව සංස්කාර හැදුවා. උපාදානය තිබ්බා. ඒ අනුව සංස්කාර හැදුවා. උපාදානය නිසා කර්ම හැදුවා. එහෙනම් පෙර භවයේ හේතු පහක්, වර්තමාන ඵල පහක් හැදුවා. ඒතොර මේ ඵල පහ තුල තියෙන්නේ නාම රූප දෙකයි. එහෙනම් වර්තමානයේ හේතු පහක් හදනවා අනාගත ඵල පහට. අනාගත භවයේ එතකොට මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ? නාම රූප දෙකේ ප්‍රවෘත්ති. අන්න ආත්ම දිට්ඨිය කැඩෙනවා. එතකොට එහෙනම් රූපස්කන්ධය ආත්මයට දාන්න බෑ. රූපස්කන්ධය ආත්මය කියලා ගන්න තාක්කල් දිට්ඨි, සක්කාය දිට්ඨි. තමා රූපවත් කියන්න බෑ. ඒ තමා කියලා කෙනෙක් නැති නිසා. තමා තුල රූපය තියෙනවා කියලා කියන්න බෑ. රූපය තුල තමා ඉන්නවා කියන්න බෑ. පැහැදිලිද කියන එක? පරමාර්ථ ධර්මයන්ගෙන් ගැටලුව විසඳ ගන්න. සම්මුතිය හෙවත් ප්‍රඥාප්තියෙන් මේ ගැටලුව විසඳන්න බෑ. ප්‍රඥාප්තිය හෙවත් සම්මුතිය කියන්නේ සත්පුජ්‍යල සංඥාව. ඒ තාකල විද්‍යාව. පරමාර්ථ ධර්මයන් තුල පහසුවෙන් සිත පවතිනවා නම් විද්‍යාව. ඒ තමයි විද්‍යාව. නැති පුච්චලයක් මේකට ආරූඪ කරගත්තාම ආත්ම දිට්ඨියට වැටෙනවා. පුච්චලේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන නිස්සත්ත්ව නිචීව කියලා. සත්‍යයක් නැහැ, ජීවයක් නැහැ කියලා. ඒක නිවැරදි අවබෝධ කර ගැනීමම සක්කාය දිට්ඨිය දුරු වීමයි. විචිකිච්ඡාව නැතිවීමයි. දැන් වේදනා ස්කන්ධයට යන වේදනාව ආත්මයේ වශයෙන් ගන්නවා. ඒ කියන්නේ තමා විඳින දෙයක් හැටියට ගන්නවා. වේදනාව තුළට තමා ඇතුළත් කරලා. වේදනාව ආත්මයේ වශයෙන් ගන්න. ආත්මය කියන්නේ පවතින දෙයක්. තමාගේ වශයෙන් ක්‍රියාත්මක වන දෙයක්. වේදනාව කියන්නේ පවතින එකක්. ඇයි නැහැ කියන්නේ? වේදනාවක් හටගන්න බෑ ස්පර්ශයක් නැතුව. මේ ලෝකයේ වේදනාව කියන දෙයක් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඇත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. එයි හේතුව හදන්න කලින් නැහැ. හේතුව හැදිච්ච ගමන් තියෙනවා. හේතුව හැදෙන්න කලින් වේදනාවක් කොහෙද තියෙන්නේ? ස්පර්ශයක් නොවන තාක්කල් කොහෙද වේදනාවක් තියෙන්නේ? ඒතර වේදනාව කියන එක ශුන්‍ය දෙයක් නැහැනේ ලෝකේ. හැබැයි නැහැ කියන්න බෑ. සනේම් ප්‍රත්‍යයෙන් හැදෙනවා. එතකොට ඇත කියන්න වෙනවා. ඒතර ඇත කියන්න බෑ. කලින් නැති හින්දා. තේරෙනවද කියන එක? ආත්ම දිට්ඨිය දුරු වෙන්නේ මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත.
මේ උපදීමෙන් මේ උපදී මේ නූපදීමෙන් මේ නූපදී. ස්පර්ශය ඉපදුනොත් වේදනාව උපදී. ස්පර්ශය නූපදුනොත් වේදනාව නූපදී. ස්පර්ශය ඇති කල්ලි වේදනාව ඇත. ස්පර්ශය නැති කල්ලි වේදනාව නැත. ඒතර ඇත කියනවද නැත කියනවද? කොහොමද ආත්මයට දාන්නේ? ආත්මය කියන්නේ පවතින එකක්. පවතින්නේ කොහෙද? කාගාවද තියෙන්නේ වේදනාව? ඒ කියන්නේ ස්පර්ශය නොවෙන්න කලින් කාගාවද තියෙන්නේ? ඒතකොට දැන් නැහැ කියන්න බෑ ස්පර්ශය ඇති වෙච්ච ගමන් වේදනාවක් හැදෙන හින්දා. ඒක කොහොමද ආත්මයට දාන්නේ? ආත්මය කියන්නේ පවතින දෙයක්. තමාගේ වශයෙන්. තමාගේ වශයෙන්ද වේදනාව තියෙන්නේ. තමාගේ වශයෙන්, තමාගේ කැමැත්ත හැටියටද? දැන් ස්පර්ශය සිද්ධ වෙන ආකාරයටද? ස්පර්ශය සිද්ධ වෙන ආකාරයටයි වේදනාව. දැන් ඉරටුවකින් ශරීරයට ගැහුවොත් වේදනාව සියුම්. ඊට වඩා තරමක කෝටුවකින් ගැහුවොත් අපි කියන වේවැලකින් ගහනවා කියලා. එතකොට වේදනාව වැඩි. පොල්ලකින් ගැහුවොත් එහෙම. ඉතින් ස්පර්ශයට අනුවනේ වේදනාව. ආයි තව ගොඩක් දුර යන්න ඕනේ නෑනේ. එහෙනම් වේදනාව පවතින එකක්ද? ඒතර අර ස්පර්ශය සිද්ධ නොවෙන්න කලින් කොහෙද තිබ්බේ? හැබැයි ස්පර්ශය ඇති වෙනවත් එක්කම හටගත්තට රැඳෙන්න පුළුවන්ද? හටගත්ත සෙනෙන් බිඳිනවනේ. එයි. ස්පර්ශයටත් ආයශ චිත්තක්ෂණයයි වේදනාවට ආයශ චිත්තක්ෂණයයි සිතේ ප්‍රභේද දෙකක් ස්පර්ශය හා වේදනා කියන්නේ. සිතේ ආයශ එක චිත්තක්ෂණයයි. එහෙනම් චිත්තක්ෂණ දෙකයි ස්පර්ශයට හා වේදනාවට. දැන් එහෙනම් කොහොමද ආත්මය කියන්නේ? වේදනාව ආත්මයද එතකොට? තමා වේදනාවක්ද? නෑ. කොහෙද තමා කියලා කෙනෙක් ඉන්නේ? දෙකනේ මං කිව්වේ දැන් නැවත වරක් කියන්න ඕනේ. ඉරටුවෙන් ගැව්වහම රිදෙන්නේ නෑනේ. යන්තම් දැනෙනවා ශරීරයට. යන්තම් තේරෙනවා. හොඳයි වේවැලකින් ගැහුවොත් දැනෙනවනේ ඒකට. පොල්ලකින් ගැහුවොත් අතප්පයක් කැඩෙනවා. නැද්ද? ඉතින් ස්පර්ශයට අනුවනේ වේදනාව. ඒ ස්පර්ශය සිදුවෙච්ච ආකාරයට නෙමෙයිද වේදනාවේ අඩු වැඩි බව? මට ඕන විදිහටද? නෑ. ඒ පවතිනවද? නෑ. ඒ වේදනාව කෝ කලින්? අර ඉරටුව හෝ වේවැල හෝ ලොකු පොල්ලක් ස්පර්ශ වෙන්න කලින් වේදනාව කොහෙද තිබ්බේ? තිබ්බේ නෑ නේද? එහෙනම් ඇස නිසා හටගන්න වේදනාවක් ඇසත් නැත්තම් රූපයත් නැත්තම් ඒ දෙක නිසා හැදෙන සිතත් නැත්තම් කර්ණ තුන එකතු කරන ස්පර්ශයක් නැත්තම් ඇහැ මූලික වෙලා හැදෙන වේදනාවක් තියෙනවද? එහෙනම් කොහොමද ආත්මය කියන්නේ? ආත්මය කියන්නේ පවතින අවුදයක්. තමාගේ වශයෙන්. එහෙමනම් තමාගේ වශයෙන් නම් ඇසක් ඕනෙත් නැහැ, රූපයක් ඕනෙත් නැහැ, සිතක් ඕනෙත් නැහැ, ස්පර්ශයක් ඕනෙත් නැහැ විඳින්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා ආත්මය. කොහෙද තියෙන්නේ? තියනද මේක? එහෙනම් ප්‍රත්‍යෙන්ද හටගන්නේ. හේතු ප්‍රත්‍යෙන්ද. ඒක තමයි සක්කාය දිට්ඨිය කඩන්නේ. එතෙන්දි සක්කාය දිට්ඨිය කැඩෙනවා. හයි. ඒතර මම කියන්නේ මොකේද? ඇසට මම කියන්න බෑ. ඒක මහ භූත හතර. බාහිර රූපයට මම කියන්න බෑ. ඒක මහ භූත හතර. ඒ දෙක නිසා හැදෙන සිතක් කොහෙවත් තිබෙන්නේ අලුතෙන් ආවේ. ඇසට රූපයක් ගෝචර වෙන තැන අලුතෙන් ආවේ ඒක. එතකන් තිබ්බද සිතක්? කොහොමද තිබෙන්නේ? අලුතෙන් ආවේ. ඒතර ස්පර්ශය කොහෙද තිබ්බේ? එහෙම එකකුත් නැහැ. අලුතෙන්මනේ ස්පර්ශයත් ආවේ. ඉතින් කොහොමද ආත්මයට දාන්නේ? ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත එකක්වත් තිබෙන්නේ නැහැ. ඒකයි ලෝකේ ශුන්‍යයි කිව්වේ. ලෝකේ ශුන්‍යයි. හේතු හැදෙන්න කලින් ලෝකයක් නැහැ. අපි හදනවා. අපි හදනවා මේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය අපි හදාගන්නේ අවිද්‍යාව නිසා. මෝහය නිසා. අනවබෝධය නිසා. අපි හදනවා. අන්න නිවැරදිව දකිනවා. නිවැරදිව තේරුම් ගන්නවා. නිවැරදිව අවබෝධ වෙනවා. එයා විෂයාකාර ආත්ම දිට්ඨිය ගලවනවා. දැන් සංඥාව ආත්මයට දාන්න පුළුවන්. සංඥාව කියන්නේ හඳුනා ගන්න. හැඳිනීම සංඥාවයි. එයින් හයයි තියෙන්නේ ලෝකේ. රූප සංඥා, ශබ්ද සංඥා, රූප හඳුනා ගන්නවා රූප සංඥා. ශබ්ද හඳුනා ගන්නවා ශබ්ද සංඥා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා ගන්ධ සංඥා.
රසය හඳුනා ගන්නවා රස සංඥා. පහස හඳුනා ගන්නවා පොට්ටබ්බ සංඥා. අරමුණු හඳුනා ගන්නවා ධම්ම සංඥා. ඔය හයනේ තියෙන වෙන සංඥාවල් නැහැ. ලෝකයේ තියෙන සියලුම දේවල් ඔය හය තුල ඇතුළත්. ඒතර සංඥාව ආත්මයේද? එහෙම නැත්නම් චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මතාවයක්ද? සිත තුළ හටගන්නේ සංඥා. සිතින් හඳුනන්නේ. රූප හඳුනන්නේ සිතින්. ශබ්ද හඳුනාගන්නේ සිතින්. ගන්ධ සුවඳ හඳුනාගන්නේ සිතින්. රසය හඳුනාගන්නේ සිතින්. පහස හඳුනාගන්නේ සිතින්. අරමුණ හඳුනාගන්නේ සිතින්. දැන් ආයශ එක චිතක්ෂණේ. ඒතර පවතින එකක්ද සංඥාව කියන්නේ? නෑ. ප්‍රත්‍යයෙන් හැදෙන ධර්මතාවයක්ද? උපකාරයෙන් හැදෙන්නේ. ඒ ස්පර්ශය නිසා. ඇහැට රූපේ ස්පර්ශ වුනේ නැත්නම් කොහොමද හඳුනගන්නේ රූප? කනට ශබ්ද ස්පර්ශ වුනේ නැත්නම් කොහොමද ශබ්දය හඳුනගන්නේ? බෑනේ. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වුනේ නැත්නම් කොහොමද ගඳ සුවඳ හඳුනගන්නේ? දිවට රස ස්පර්ශ වුනේ නැත්නම් කොහොමද රස හඳුනගන්නේ? ශරීරයට සීත උෂ්ණ දෙක ස්පර්ශ වුනේ නැත්නම් කොහොමද සීතලයි උෂ්ණයි කියන්නේ? මනසට අරමුණක් ස්පර්ශ වෙන්නේ නැතුව කොහොමද මම අරමුණක් සිහිපත් කරන්නේ? මෙනෙහි කරන්නේ? මනෝ සංපස්ස. දැන් එහෙනම් ස්පර්ශය නේද? ඒතර ආත්මය කියන්නේ පවතින ආයුධය. සංඥාව කියලා දෙයක් ලෝකේ තියෙනවද? නැහැ කියන්නත් බෑ. ප්‍රත්‍යයෙන් හැදෙන හින්දා. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංඥාව මිරිඟුවටනේ උපමා කළේ. ඒතර මිරිඟුව තියෙනවද නැද්ද? නැහැ කිව්වොත් පෙන්වන්න පුළුවන්. මම තාර පාරට ගිහලා ඈත පෙන්වන්න පුළුවන්. දැන් නැහැ කියනවද තියෙනවා කියනවද? ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. තේරෙනවද? හැබැයි හේතුව සකස් වෙන්න කලින් ඒ තද ඉරේලිය වැටෙන්න කලින් මිරිඟුවක් කොහෙද තිබ්බේ? නෑනේ. එහෙනම් ප්‍රත්‍යයෙන් නේද හැදුනේ? උපකාරයෙන් නෙමෙයිද හැදුනේ? ඒතොර ඒක ඇත කියනවද නැත කියනවද? ඇත කිව්වත් වැරදිනේ. කොහෙද තියෙන්නේ? එතන දිය සිරාවක් තියෙනවා. නෑ කිව්වත් වැරදි. පෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. එතකොට දැන් එහෙනම් ඒ තද හිරු රශ්මිය පතිත වීම නිසා හටගත්ත දර්ශනයක් නේ. ඒ දර්ශනේ හරියද එතකොට? වැරදිනේ. එතනට ගියොත් තිබහ නිවා ගන්න මොකද වෙන්නේ? නිවෙයිද තිබහ? කවදාවත් නෙවෙන්නේ. ඒක පෙන්වන්න තව ටිකක් ඇති. යන්න යන්න තිබහ වැඩි වෙනවා. අපි රැවටිලා නේද එතකොට? ආයක තමයි විද්‍යාව කියන්නේ. ඒ තමයි විද්‍යාව කියන්නේ. එහෙනම් සංඥාව කියන එක කලින් නෑ. ස්පර්ශය නොනොත් නෑ. ඒතර ස්පර්ශය කියන එකත් නෑ. එයි ධර්මතා තුනක් එකතු වෙන්නේ නැති තැන කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? කනයි ශබ්දයයි සිතයි එකතු වෙන්නේ නැත්නම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? තියනවාද ස්පර්ශයක්? නාසයයි ගන්ධයයි සිතයි එකතු වෙන තැන අලුතෙන් ස්පර්ශයක් හැදෙනවද? අලුතෙන් එකක් හැදෙනවා. නාසයයි ගන්ධයයි සිතයි. ඝන විඥානය ගන්ධ සුවඳ දැනගැනීමේ සිතයි එකතු වුණාම ඒ ශනේ ස්පර්ශයක් හැදෙනවා. දැන් කොහොමද ආත්මයට දාන්නේ? සංඥාව ආත්මයට දාන්න පුළුවන්ද? තමා සංඥාවක් කියනවාද? සංඥාව තුල තමයි ඉන්නවා කියනවාද? තමා තුල සංඥාව තියෙනවා කියලා ගන්නවද? හතරම වැරදි. සංඥාව ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මතාවයක් කියලා ගත්තොත් ඒක පරම සත්‍යයක්. ඒ තමයි ඇත්ත. හේතුන්ගෙන් නෙමෙයිද හැදුනේ? ප්‍රත්‍යයෙන් නෙමෙයිද හැදුනේ? උපකාරයෙන් නෙමෙයිද හැදුනේ? එහෙනම් සංඥාව කියලා දෙයක් ලෝකේ නැහැ කිව්වත් වැරදි. තියනවා කිව්වත් ඒත් වැරදි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි මම සංඥාව ඇත කියන්නෙත් නෑ මම නැත කියන්නෙත් නෑ. ඇත කියන්නේ. දැන් වෙනත් බමුණු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරනවා. ඔබ වහන්සේ කියන්නේ මේ කිසිම දෙයක් ඇත කියන්නෙත් නෑ වහන්සේ නැත කියන්නෙත් නෑ. මේ අනිත් ඕන කෙනෙක් ගහපුවම ඒගොල්ලන් එක්කෝ කියනවා ඇත කියලා කියන එක්කෝ නැත කියලා කියනවා. ඔබ වහන්සේගේ ධර්මය අපට නම් තේරෙන්නේ නෑ. ඔබ වහන්සේ ඇත කියන්නෙත් නෑ නැත කියන්නෙත් නෑ. ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මගේ ධර්ම ගැඹුරුයි.
මේ ධම අඥානයන්ට නෙමෙයි මේ ධම ඥානවන්තයන්ටයි. මේ ඇතිකල්ලි මේ ඇත. ඒ තමයි මගේ දේශනාව. හරි මොකද්ද එතකොට? මේ ඇතිකල්ලි මේ ඇත, මේ නැතිකල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී, මේ නූපදීමෙන් මේ නූපදී ආත්ම දිට්ඨිය කැඩෙනවා. ඒ න්‍යායත් එක්ක යන්නේ. ඒ තමයි ලෝකේ නිවැරදි න්‍යාය. මේ ඇතිකල්ලි මේ ඇත. මේ නැතිකල්ලි මේ නැත. ඒ මානසිකත්වයෙන් යන්න ඉදිරියට ධර්මයේ මෙනෙහි කර කර අනිවාර්යෙන් සෝවන්. හයි ආත්ම දිට්ඨිය ගැලවෙනවනේ. සක්කාය දිට්ඨිය ගැලවෙනවනේ. දැන් සංස්කාර ආත්මය කියනවාද? තමා සංස්කාරවත් කියනවාද? සංස්කාර තුල තමා ඉන්නවා කියනවාද? තමා තුල සංස්කාර තියෙනවා කියනවාද? ඒ සිතුවිලි හතරම වැරදි. දිට්ඨි හතරයි. 4 5 20යි. විෂයාකාර ආත්ම දිට්ඨිය කියන්නේ ඒකයි. රූපස්කන්ධය පිළිබඳව 4යි. වේදනාස්කන්ධය පිළිබඳව 4යි. සංඥාස්කන්ධය පිළිබඳව 4යි. සංස්කාරස්කන්ධය පිළිබඳව 4යි. විඥානස්කන්ධය පිළිබඳව 4යි. 4 5ක් 20යි. විෂයාකාර ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඔය විෂයාකාර ආත්ම දිට්ඨියෙන් සිත තොරද, මනස තොරද? එහෙනම් චුල්ලසෝතපන්නයි. සෝවන්. එතන සැකයක් නැහැ. අවිශ්වාසයක් නැහැ. එතකොට එයා ගන්නෑනේ පෙර භවයේ මමද හිටියේ කියලා. මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කවුරු වෙලා කොහම වුණාද? බෑනේ ගන්න. ඇයි? නාම රූප දෙක කාටවත් කොහමද ඇතුළත් කරන්නේ? චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන රූප ධර්මයන් නා එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන සිතුවිලි එවත් නාම ධර්මයන් කොහොමද පුජ්‍යලයකට ඇතුළත් කරන්නේ? ඒ තුළට ඇයි පුජ්‍යලයේ දාගන්නේ? පුජ්‍යලයේ දාගන්න එපා. ඒ නිසා තමයි හොය දැන් රූපස්කන්ධය මම කියලා දිට්ඨියක ඉන්නවනේ. රූපස්කන්ධය මම කියලා ඒ ගත්ත ඒ වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න තමයි රූපස්කන්ධය පහකට බෙදලා නාමය එකකට බෙදුවේ. ඒ කියන්නේ රූප වේදනා රූපස්කන්ධය පහකට බෙදුවේ ආයතන වලින්. ඇස කන නාසය දිව ශරීරය කියන පහ රූප. සිත නාම. දැන් නාම ධර්මයන් මම කියලා ගත්ත පුච්චලයට ඒ දිට්ඨියෙන් මිදෙන්න තමයි ස්කන්ධ දේශනාව සිද්ධ කළේ පහකට බෙදුවා. එතන නාම ධර්ම හතරක් පෙන්වනවා රූප ධර්ම එකයි. පැහැදිලිද කියන එක? දැන් ස්කන්ධ දේශනාවේදී පහක් තියෙනවනේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතන නාම ධර්ම හතරක් පෙන්වලා රූප ධර්ම එකයි පෙන්වන්නේ. ආයතන දේශනාවේදී රූප ධර්ම පහක් පෙන්වලා නාම ධර්ම එකයි පෙන්වන්නේ. ධාතු දේශනාවේදී නාම ධර්ම, රූප ධර්ම 10 මාරක් පෙන්වනවා. 7 මාරක් නාම ධර්මයන් පෙන්වනවා. ධාතු දේශනාවේදී. ඒ කියන්නේ නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා දාගත්ත පුච්චරයට. රූපයට 10 මාරක් දාලා 7 මාරක් දානවා. නාමයට. තේරෙනවද කියන එක? දැන් එතකොට ස්කන්ධ වශයෙන් බෙදුවත් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ආයතන වශයෙන් බෙදුවත් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ධාතු වශයෙන් බෙදුවත් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ඇස රූප සිත. සිත නාම ඇසයි රූපේ රූප. හරිනේ. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ. සංස්කාර කියන්නේ චේතනා හැවත් කර්මවලට. ආශයක චිත්තක්ෂණේ. ප්‍රත්‍යයට අනුවයි හැදෙන්නේ. ඒ කොහොමද? දිව බාහිර රසය දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයෙන් ප්‍රත්‍ය වෙන සංස්කාරයන්ට. සිත බලවත් කරන්න, චේතනාවක් හදන්න, සිත ශක්තිමත් කරන්න දිව ඕනි. බාහිර රසය ඕනි. කර්මය සකස් වෙන හැටි කියන්නේ. ඒ දෙක නිසා සිතක් හැදෙනවා. ජීව විඥාන. කර්ණ තුන එකතු කරන්නේ ජීව සම්පස්ය. ඒ ස්පර්ශය ප්‍රත්‍ය වෙන සංස්කාරයට. සිත බලවත් කරන්න. වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා තුනටම ප්‍රත්‍ය වෙන්නේ එකම ධර්මයයි ඒ ස්පර්ශයයි. විඳින්න ස්පර්ශය පස්සපච්චය වේදනා. ඒතොර ජීවා සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා සංඥා, ජීවා සම්පස්සජා චේතනා. ඒතොර වේදනා සංඥා චේතනා කියන තුනටම ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. ඒතොර සංස්කාර කොහොමද ආත්මයට දාන්නේ?
පවතින දෙයක්. ඒතර සංස්කාර එහෙනම් නැති දෙයක්. හැබැයි හේතුන්ගෙන් හදනවා. හේතුන්ගෙන් අපි හදනවා. හදන්නේ අනවබෝධය නිසා. එහෙනම් ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ පවතිනවා කියන්නේ. දැන් දිවත් නැත්තම් රසයක් නැත්තම් ඒ සිත නැහෙනේ. කාරණා තුන එකතු කරන ස්පර්ශයත් එතන නැහෙනේ. ඉතින් කොහොමද සංස්කාරයක් තියෙන්නේ ලෝකේ? ඒ ධර්මතා තුන එකතු වෙච්ච තැන ජීවා සම්පස්සජා චේතනා. කරුණු ටික එකතු වෙච්ච ක්‍රියාත්මක වෙච්ච තැන. එතකන් නැහැ. එහෙනම් අපි හදනවනේ. ඇයි ඒ හදන්නේ? අනවබෝධය නිසා. කර්ම හදන්නේ අපි අනවබෝධය නිසා. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්න බෑ. තමා කියලා කෙනෙක් නැහැ ඒකේ. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. ඒ තමයි විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා. එතකොට විඥාණය එතන තියෙන තැන ස්පර්ශයේ තියෙනවා, වේදනා, සංඥා, චේතනා. එතකොට නාම ධර්ම 4යි 5ක් තියෙනවා එතන. රූප ධර්ම 2යි. ඒ කොහොමද? දිවයි රසයයි. ඒක රූප ධර්ම දෙකක්. ජීවා විඥානේ නාම ධර්මයක්, ජීවා සම්පස්සයන් නාම ධර්මයක්, ජීවා සම්පස්සජා වේදනා නාම ධර්මයක්, ජීවා සම්පස්සජා සංඥා නාම ධර්මයක්, ජීවා සම්පස්සජා චේතනා නාම ධර්මයක්. චේතනා කියන්නේ සිතුවිල්ලක්. කර්මයක්. සිතුවිල්ලක් නෙනේ. චේතනා කියන්නේ සිතුවිල්ල. එහෙනම් ද විඥානේ ආත්මයේ වශයෙන් ගන්නවා. විඥානේ ආත්මයට දාන්න පුළුවන්ද? බෑ. තමා විඥානවත් කියනවද? විඥානය තුළ තමා ඉන්නවද? තමා තුළ විඥානය තියනවද? හතරම වැරදි. හතරම වැරදි. විඥානේ ආත්මය කියන්නේ පවතින දෙයක්. කොහෙද පවතින්නේ? ඇසයි රූපයයි නිසා හැදෙන විඥාන එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවනේ. පවතින දෙයට ආත්මය කියන්නේ. තමාගේ වශයෙන්ද පවතින්නේ ඇසයි රූපයයි සම්බන්ධ වෙන ආකාරයටද විඥානේ හටගන්නේ. ඇසයි රූපයයි සම්බන්ධ වෙන ආකාරයටයි විඥානේ හටගන්නේ. එතකොට කොහොමද ඒක තමා කියලා දාගන්නේ? දාන්න පුළුවන්ද තමාගේ? තමාගේ වශයෙන් දෙක හැදෙන්නේ. ශබ්ද පිළිබඳව විඥානය හැදෙන්නේ තමාට ඕන විදිහටද? කනයි ශබ්දයයි නිසා ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. ඒකට කියන්නේ සෝත විඥානය. ඒතකොට මේ සෝත විඥානය පවතිනවා නම් ආත්මයයි. පවතින දෙයට තමයි ආත්මය කියන්නේ. තමාගේ වශයෙන් පාලනය කරන්න පුළුවන් නම් ආත්මයි. ශබ්දය තමාගේ වශයෙන් පාලනය කරන්න පුළුවන්. ඒ තමයි ආත්මයි කියන්නේ. පැහැදිලිද? එහෙනම් විඥානය ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියලා කියන්නත් බෑ. තමා තුළ විඥානය තියෙනවා කියන්නත් බෑ. විඥානය තුළ තමා ඉන්නවා කියන්නත් බෑ. හතරම වැරදි. මේ ඇති කල්ලි මේ ඇත. කයයි පහසයි ඇති කල්ලි කාය විඥානය ඇත. හරිනේ. දිවයි රසයයි ඇති කල්ලි චිවා විඥානය ඇත. දිවයි රසය නැති කල්ලි චිවා විඥානයක් නැත. කනයි ශබ්දය ඇති කල්ලි සෝත විඥානයක් ඇත. නැති කල්ලි නැත. ඉතින් කොහොමද ආත්මයට දාන්නේ? ආත්මය කියන්නේ පවතින දෙයක්. තියෙන දෙයක්. ඒතර මොනවද තියෙන්නේ ලෝකේ? ඒකයි මම මුලින් කිව්ව රූපයත් ලෝකේ ඇත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. වේදනාව ඇත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. සංඥාවක් ඇත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. සංස්කාරය නැත කියන්නෙත් නැහැ නැත කියන්නෙත් නැහැ. හැබැයි හේතු සකස් වෙන්න කලින් නම් නැත. හේතු සකස් වෙච්ච තැන ඇත. එතකොට එහෙනම් දැන් මම කියන දිට්ඨිය ගැලවෙනවද? වැරදි නේද මම කියන සිතුවිල්ල? මගේ කියන සිතුවිල්ල වැරදි නේද? මට අයිති කියන සිතුවිල්ල වැරදි. මගේ ආත්මය කියන සිතුවිල්ල වැරදි. ඉතින් ඒක ගලවන්නකෝ, ඒ වැරදි සිතුවිල්ල අයින් කරන්නකෝ. ඒ සත්‍ය අවබෝධය තුළ වැරදි සිතුවිලි සිතින් අයින් වෙනවා. වැරදි ආකාරයට අවබෝධ කරන් හිටපු සිතුවිලි සිතින් අයින් වෙනවා. නිවැරදි අවබෝධය මනසට ආපුවා. ඒ තමයි සෝවන් කියන්නේ. සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ. ඇත්ත අවබෝධ කරලා තියෙන්නේ. දැන් වාඩි වෙලා බණ ඇහුවේ පුච්චරයෝද සත්‍යයෝද නාම රූප දෙකත්. බණ කිව්වේ සත්‍ය පුච්චලේ කෙනෙක්ද නාම රූප දෙකත්. ආයි ගොඩක් දුර යන්න දෙන්නේ නැහැ. ତොර නාමයකට අවශ්‍ය එක චිත්තක්ෂණයයි රූපයට අවශ්‍ය චිත්තක්ෂණ 17යි. බණ කියන්න වාඩි වෙච්ච කෙනා නෙමෙයි දැන් මේ ඉන්නේ.
එයි චිතක්ෂණ 17ක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳි බිඳි යන නාම රූප දෙකක් නැද්ද? කොහොමද එහෙනම් ආත්මයට දාන්නේ? ආත්මය කියන්නේ පවතින දෙයක්. තමාගේ වශයෙන් පවතින. තමාගේ වශයෙන් පවතින නම් කොණ්ඩේ දෙන්නේ කවදාවත්. දතක් හැලෙන්නේ කවදාවත්. හැලෙන්නේ කන්නඩි දාන්න ඕනේ නැහැ අය කවදාවත්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. පුළුවන් ද පවත්වන්න? ද ප්‍රත්‍යයට අනුරූපව. අන සක්කාය දිට්ඨිය ගැලවෙනවා. ධර්ම දේශනාව අවසන් කරන කාලය අවසන් වෙලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? ඒතර ඒ අවබෝධයට ආවට පස්සේ තමාට තේරෙන්නේ නැද්ද මං දැන් ඉන්නේ මෙතන කියලා? මගේ මනස දැන් තියෙන සක්කාය දිට්ඨියෙන් තොරව කියලා තමාට වැටහෙයිද නැද්ද? ඒක තමයි මම අර උපමාව කිව්වේ. කොර්ණෑගලට ගියා නම් දැන් ඉන්නේ එයා දන්නවා මං දැන් ඉන්නේ මෙතන කියලා. තේරෙනවද? එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දැනුවත්ම තමයි සිතෙන් අයින් වෙන්නේ. දැනෙනවා, තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. එතකොට මොකද්ද කියන්නේ? ඒ සංයෝජන ධර්මයන් තුනම තමන්ගේ මනසෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයාට මොකද්ද කියන්නේ? සෝවන්. හරි නේද එතකොට? තමන් දන්නවා මට දැන් සක්කාය දිට්ඨිය නැහැ. මට ආත්ම දිට්ඨිය නැහැ. මම ඒක බින්දා. මම ඒක ගැලෙව්වා. මම ඒක සොනු විසනු කළා තියෙන මට ආයි දිට්ඨිගත සම්පයුත්ත සිත් මට හැදෙන්නේ නැහැ. මම දන්නවා දැන් හේතුඵල මේ ඇති කල්ලි මේ ඇත. අරියකාන්ත සීලෙන් යුක්තය. එයා පන්සිල් කඩන්නේ. මේ සෝවන් පුච්චරේගේ ස්වභාවය. එයා පන්සිල් කඩන්නේ. එයා දන්නවා කැඩුවොත් මොකද වෙන්නේ කියලා. ඒ අකුසල් සිත්. ඒතකොට ඒ අකුසල් සිත් වලින් තියෙන අර දිට්ඨිගත විප්‍රයුක්ත සිත් තියෙනවා. ඒතකොට ද්වේෂ මූල සිත් දෙක තියෙනවා. විචිකිච්ඡා සම්පයුක්ත සිත ඉවරයි. උද්ධච්ච සම්පයුක්ත සිත තියෙනවා. හැබැයි ඒවට අර ඒවා ඕලාරික වශයෙන් එහෙම නැත්නම් ගොරෝසු වශයෙන් හැදෙන්නේ නැහැ සිත තුළ. ඒ හැදෙන්නේ නැති නිසා තමයි අපායට ගෙනියන්න බෑ. තිරිසන් ලෝකෙට ගෙනියන්න බෑ. പ്രേත ලෝකෙට ගෙනියන්න බෑ කියන්නේ ඔය තිරිසන් ලෝකය, പ്രേත ලෝකය හා නිරයට ගෙනියන්නේ අකුසල් සිත් 12යි. ඒතර අපි 4ක් දැන් 4යි 5ක් අපි අයින් කරන් තියෙන්නේ. ඒතර තව 7යි තියෙන්නේ. ඒ 7ට බෑ ගෙනියන්න. අවශ්‍ය කරන 5ක් අපි අයින් කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ප්‍රධාන එක. අනිත් එක දිට්ඨිගත සම්පයුක්ත. ඒතර දැන් දිට්ඨියත් එක්ක එදිච්ච සිත් 4ක් අපි අයින් කරලා තියෙනවා. විචිකිච්ඡා සම්පයුක්ත සිත අයින් කරලා තියෙනවා. 7ක් ඉතුරු වෙනවා. ඒ 7ට ඕලාරික වන්නේ මේ ද්වේෂය තරව හට ගන්නවා කියන්නේ ඒකයි. මොකද කාමරාගේ පටිගයට තියෙනවනේ. ඒතර ද්වේෂයට හට ගන්නවා. ද්වේෂය තදින් හටගන්නේ. කාමරාගයක් තියෙනවා යට. හැබැයි ඒකත් තදින් හටගන්නේ. ඒ නිසා යාව අපායට ගෙනියන්න බෑ. තිරිසන් ලෝකෙට ගෙනියන්න බෑ. പ്രേත ලෝකෙට ගෙනියන්න බෑ. එයා උපදින්නේ එයා කියන්නේ නාම රූප දෙක සකස් වෙන්නේ භව 7ක් තුල. එහෙම නැත්නම් ඊගා භවය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් භව දෙක තුනක් හෝ කෙටි කාලයක් තුල අවසන් වෙනවා. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වයේ මුතුම් ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන බුද්ධ ශ්‍රීනාත් පුතණුවන් විසින් තම මෑණියන්ගේ 67 වන ජන්මදිනය නිමිති කොටගෙන මෙම උතුම් ධර්ම දානය සඳහා සදැහැති දායකත්වයේ දරලා තිබෙනවා. අරමුණ බුද්ධ ශ්‍රීනාත් පුතණුවන්ගේ මෑණියන් වන ලීලා බස්නායක මහත්මියටත් පියාණන් වන ගාමිණී විජේශ්‍රී මහතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. දෙපාර්ශ්වයෙන් මියගිය දෙමව්පිය සහෝදර ඥාති මිත්‍රාදීන්ටද මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී භවගාමී සසර කෙලවර උතුම් වූ නිර්වාණය සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාටම සද්ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා. දායකත්වයේ දරූ බුද්ධ ශ්‍රීනාත් පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවන අරියද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාටත් හිරිකුල ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය දයත්ගම සද්ධානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. තව තවත් ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම
මේ ධර්ම දානමය කුසල් හේතු උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉටු වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ තම තමන් නමින් පරලෝසප සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීන හෝතු කියන ගාථාව කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියන ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං